ඒක තමයි බුද්ධිමතුන් කියලා කියන්නේ. පටිච්ච සමුප්පාදේ දැකපු කට්ටිය. තේරුණා නේද? හේතු ඵල හැම ඵලයක්ම හේතුවක් මත ඇති වෙලා තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ ඉස්සරලාම පටිච්ච සමුප්පාදේ දේශනා කළේ බරණැස ඉසිපතනාරාමේ. පටිච්ච සමුප්පාදේ දකින්නකොට දකින්න ඕන හේතුව නෙමෙයි. ඉස්සරලා දකින්නේ හේතුව නෙමෙයි. ඵලය දකින්නේ. වාහනයක් කැඩිලා තියෙනවා. දක්ෂ බාස් කෙනෙක් එනවා. මේ බාස් උන්නේ වාහනේ තල්ලු කරන්නේ නැහැ. බලනවා යතුරු අල්ලලා ස්ටාර්ට් වෙනවද කියලා. ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? වාහනේ කැඩුනා. මොකද්ද මේ ඵලයක් මේක? අපි අකමැති ඵලයක් නේද? දැන් යනවා හේතුව හොයාගෙන. ඉන්ධන ලයින් එක දිගේ යනවා. කරන්ට් ලයින් එක දිගේ යනවා. මෙයාට හේතුව හම්බ වෙනවා. මේ වයර් එකක් ගැලවිලා ගැට ගහගත්ත ස්ටාර්ට් කරගත්ත ගියා. අපි දොස්තර මහත්තයා ළඟට ගිහිල්ලා කියන්නේ ඵලයක් ගැන. දොස්තර මහත්තයෝ මගේ පපුවේ දැවිල්ල. මට කරන්ට් ගතිය තියෙනවා. මේවා මොනවද? ඵල නේද? ඒ දොස්තර මහත්තයා අපෙන් අහන්නේ නැහැ හේතුව මොකක්ද කියලා. එයා පරීක්ෂා කරනවා හේතුව හොයන්න. මේ පරීක්ෂා කරනවා, මුත්‍රා පරීක්ෂා කරනවා. හේතුව හොයාගන්නවා, බෙහෙත් දෙනවා, සනීපයි. මෙන්න පටිච්ච සමුප්පාදේ. ඵලයට බෙහෙත් දීලා වැඩක් නැහැ. දක්ෂ වෛද්‍යවරයෙක් කවදාවත් ඵලයට නෙමෙයි බෙහෙත් දෙන්නේ. හේතුවට බෙහෙත් දෙන්නේ. තේරුණා නේද? මේ පුද්ගලයා දැන් ටික දවසකින් ඉඳන් මා එක්කලා කතා කරන්නේ නැහැ. මොකද හේතුව? එහෙම ආනව නේද? තමයි මොකද ඊ වැඩට ආවේ නැත්තේ? වැඩට ආවේ නැහැ කියන්නේ ඵලය. හේතුව ඉදිරිපත් කරනවා. පටිච්ච සමුප්පාදේ නෙමෙයිද ඔය? මේ භවගාමී සංක්‍රමණයේ පමණක් නෙමෙයි පටිච්ච සමුප්පාදය කියන්නේ. හැම තැනම තියෙනවා පටිච්ච සමුප්පාදය කියන එක. මම මේ පටිච්ච සමුප්පාදය කියන වචනේ පෙන්වන්න කරන්නයි ওই ටික කිව්වේ. දැන් අපි යන්න ඕනේ මේ දුකට හේතුව මොකක්ද කියලා හොයාගන්න. තේරුණා නේද? බුදු පියාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ දේශනා කරනකොට ඉස්ලාම් දේශනා කළේ සාමාන්‍ය ජනතාව අනුභව කරන ඵලයක්. මොකද්ද? දුක. දුක ඥාන. දුක පිළිබඳව උන්වහන්සේ දේශනා කළේ. ලෝකයේ දුකයි. අපි බුද්ධ ගෞරවයෙන් යුක්තව මේක පිළිගන්නවා. බුදුහාමුදුරුවන්ට වරදින්නේ නැහැ කවදාවත්. බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙයක් විනාශ කරන්නත් බෑ කාටවත්. ලෝකේ දුකයි. අපි මේක අහනවා. දරා ගන්නවා. දරාගෙන අසා දරාගත්ත තරමටම ගිල ගන්න එපා. කවදාවත් අවබෝධයට යන්න බෑ. යෝනිසෝ මනසිකාරයේ තියෙන්න ඕනේ. ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය. අපි විමසන්න ඕනේ. ලෝකේ දුකයි. මොකද්ද මේ ලෝකේ කියන්නේ? ඔන්න ඔතනින් තමයි පටන් ගන්න ඕනේ. මොකද්ද ලෝකේ කියන්නේ? දුක යම් තැනකද එතන ලෝකයයි. ලෝකේ යම් තැනකද එතන දුකයි. එහෙමනම් දුක යම් තැනකද එතන ලෝකයයි. විශ්වය තුල දුක තියනවාද? නෑ නේද? එහෙනම් විශ්වයට ලෝකය කියන්න පුළුවන්ද? ගස්ගල් පර්වතවල දුක තියනවාද? චක්‍රවාටය තුල දුක තියනවාද? මලමිනියක් තුල දුක තියනවාද? නෑ නේද? කොතනද මේ දුක තියෙන්නේ? මේ කයයි හිතයි දෙක එකතු වුණ තැන. මෙන්න ලෝකය. මේ තියෙන්නේ. ඉමස්මින් යේව ව්‍යාමමත්තේ කලේවරේස සංඤිම්මිස මනකේ ලෝකංච පඤ්ඤපේමි. මේ බඹයක් පමණ කයයි හිතයි දෙක එකතු වුණ තැනයි ලෝකය කියලා කියන්නේ.
මේ බුද්ධානුමත ලෝකය කවුරුත් දැනගත්තට කමක් නැහැ. අද ලෝකය කියලා මොකද්ද කියලා ඇහුවොත් ඔය කට්ටියට ඇහෙන්නේ විශ්වය. ඔය විශ්වය තුළ ක්‍රියාකාරීත්වයක් තියෙනවද? වින්දනයක්, චින්තනයක්, විඥානයක්, චේතනාවක්, සංඥාවක් මොකක්ද තියෙනවද? නෑ නේද? ලෝකයේ තුල ක්‍රියාකාරීත්වයක් තියෙන්න ඕනේ. විශ්වය කියන්නේ රූපයක් පමණයි. ඔය විශ්වයේ කිසිම ප්‍රාණයක් නෑ, ජීවයක් නෑ, හැඟීමක් නෑ, දැනීමක් නෑ. රූපයක් පමණයි. රූප කියලා කියන්නේ කොහොමද? රූප කියලා කියන්නේ ඉන්ද්‍රයන්ට විද්‍යමාන වන්නේ රූපයයි. මොනවද ඉන්ද්‍රයන්ට විද්‍යමාන වන්නේ? ධාතුන් සමූහයක සංකලනයක්. ධාතුවක් කියන්නේ කුමක්ද? ශක්තියක්. සුද්ධ ධම්ම කියලා කියනවා. ධාතු හයක් පිළිබඳව කතා කරන්න සිද්ධ වෙනවා ලෝකයේ පිළිබඳව කතා කර. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. මෙන්න මේක තමයි ෂඩ් ධාතුන්. ශක්ති 6. මේ ශක්ති 6න් 4ක් එකට එකතු වෙලා තියෙන්නේ. කිසිම දවසක වෙන් කරන්න බෑ. වෙන්නෙත් නෑ, වෙන් කරන්නත් බෑ. ආන්ගේ ධාතු 4 සංකලනය තමයි රූප කියලා කියන්නේ. ඉන්ද්‍රයන්ට විද්‍යමාන වන්නේ ධාතු සමූහයක එකතුවක්. තනිකර ධාතුවක් ඉන්ද්‍රයන්ට විද්‍යමාන වෙන්නේ නෑ. ආන්ගේ ඉන්ද්‍රයන්ට විද්‍යමානව හරියයි රූප කියලා කියන්නේ. එහෙමනම් විශ්වය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු 4 සංකලනයයි. අබෑටයක් ගන්න. අබෑටයේ තුල තියෙන්නේ මොනවද කියලා බලන්න. පඨවි ආපෝ තේජෝ වායෝ. විශ්වය ගන්න මොනවද තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ. දැන් මේ විශ්වයත් අබෑටයත් අතර ඇති වෙනස මොකක්ද? වෙනසක් නැද්ද? තියෙනවා. අබෑටේ පුංචි, විශ්වයේ විශාලයි. එච්චරයි වෙනස. කූඹියක් ගන්න, විශ්වය ගන්න. දැන් බලන්න වෙනස මොකක්ද කියලා. විශ්වය තුල තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සංකලනයේ හේවත් රූපේ විතරයි. කූඹිය තුල තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම. එහෙනම් විශ්වයේ ලෝකය කියලා පෙන්වනවට වඩා හොඳයි නේද කූඹියේ පෙන්න නේද? මෙන්න ලෝකය කියලා. තේරුණා නේද? එහෙමනම් බුද්ධානුමත ලෝකය කියන්නේ කුමක්ද? මේ සිතයි කයයි දෙකේ එකතුව. මෙන්න මේක තමයි ජාති කියලා කියන්නේ. ජාති කියලා කියන්නේ සිතයි කයයි දෙකේ එකතු වුණ තැන. මෙන්න මෙතන තමයි දුක තියෙන්නේ. ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. මෙන්න කේවල උදෙක් දුක්ඛ ස්කන්ධයාගේ හටගන්ම. දුකට හේතුව ජාතියයි. ඉපදීම, ජීවිත පැවැත්ම, සිතයි කයයි දෙකේ එකතුව. මෙන්න මේක තමයි ලෝකය. තේරුණා නේද? බුද්ධානුමත ලෝකය ඕනෝකයි. දැන් අපි බලන්න ඕනේ ලෝකයේ දුකද කියලා. කොහොමද බලන්නේ? පච්චත්තං වේදිතබ්බෝ. තමා තුලින් බලන්න ඕනේ. ඔයගොල්ලෝ මොකද ඔය එහාට මෙහාට දඟලන්නේ නැතුව ඉන්නකෝ. ඔය අතපය එහාට මෙහාට කරනවා. ඇඹරෙනවා. එහි පිල්ලම් ගහනවා. එක විදිහක ඉන්නකෝ. බෑ හාමුදුරුවනේ එක විදිහක ඉන්න. මොකද බැරි? සැපද දුකද? දුකයි නේද? ඉඳගෙන ඉන්න එක සැපනම් කිසිම කෙනෙක් නැගිටින්නේ නැහැ. කවදාවත් නැගිටින්නේ නැහැ. හිටගෙන ඉන්න එක සැපනම් කිසිම කෙනෙක් ඉඳගන්නේ නැහැ. නිදාගෙන ඉන්න එක සැපනම් කවුරුවත් නැගිටින්නේ නැහැ. තේරුණා නේද? ඔය ආයතරයක් ඇහි පිල්ලම් ගන්නවා. ඇහි පිල්ලම් ගන්න නැතුව ඉන්නකෝ. පුළුවන් ද ඉන්න? බෑ නේද? මොකද බැරි? දුකයි හාමුදුරුවනේ.
ඇහි පිල්ලම් ගහන්න නැතුව ඉන්න බෑ ඇස් දැවෙනවා. ඇස් දැවිල්ල හැදෙන නිසා මොකද කරන්නේ? ඇහැ පිහ දානවා. මේක හිතලා නේද කරන්නේ? දැන් ඉබේට වෙනවද? ඉබේට වෙනවා නම් මලමිනියකුත් ඇහි පිල්ලම් ගහන්න ඕනේ. ඇහි පිල්ලම් ගහන්නේ හිතලා. ඇස් දෙක දැවිල්ල හැදෙනකොට පිහදා ගන්නවා. ඉතින් ලස්සන රූපයක් දිහා බලාගෙන ඉන්නවා. මෙහි ඉතින් පිහදානවා. පිහදලා බලාගෙන ඉන්නවා. ඇහි පිල්ලම් ගහන තැන ඉඳන් යම් ක්‍රියාවක් කරනවා නම් බලන්න ඇයි අපි මේ ඉරියව් මාරු කරන්නේ? එක ඉරියව්වක ඉන්න පුළුවන්ද? බෑ නේද? දුකයි. පුළුවන් නම් ඉඳගෙන ඉන්න අවුරුදු 10ක් විතර මම ඔක්කොම ළඟට ගෙනත් දෙන්නම්. බෑ නේද? පැය 3-4ක් ඉඳගෙන ඉන්නකොට ඉවසන්න බැරි තරම් දුකක් ඇති වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ දුක නැති කර ගැනීම සඳහා උත්සාහයක් කරගෙන නැගිටිනවා. ඕන් දැන් සැපයක් ඇති වුණා. ඊටාම සැපයක් ඇති වුණා. දැන් බලන්න මේ සැපේට මොකද වෙන්නේ කියලා. අපි එපා කියද්දී දුකට ඇදගෙන යනව නේද? දුකට දමා ගැනීමටත් අපි ආයාසයක් ගන්නවද? නෑ නේද? අනායාසයෙන්ම දුකටපත් වෙනව නේද? මොකද ඒ? දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ ලෝකයේ ප්‍රතිෂ්ඨාව දුකයි. ප්‍රകൃතිය දුකයි. විකෘතිය කියන්නේ අපි ඇති කරගත්ත සැප. විකෘතිය ප්‍රകൃතිය කරා අනායාසයෙන් යන්න ඕනේ. ආන් ඒකයි අනායාසයෙන් දුකට යන්නේ. සැප ඇති කරගන්න ආයාසයක් ගන්නවා අනායාසයෙන් දුකට යනවා. පැහැදිලි නේද? මොකද ඒ ලෝකයේ ප්‍රകൃතිය දුකයි. ඒක නිසා ප්‍රകൃතිය කරා විකෘතිය යන්න ඕනේ අනායාසයෙන්. ගලක් උඩට දාන්න ආයාසයක් ඕනේ නේද? ඔය ගල පල්ලෙහාට ගෙන්න ගන්නත් ආයාසයක් ඕනේද? ඕනේ නැහැ. ශක්තියක් ඕනේද? ශක්තියක් ඕනේ. ඔය ශක්තිය අපි යොදන්න ඕනේද? ඕනේ නැහැ. ඒක තියෙනවා මේ මහ පොළොවේ. මහ පොළොවේ තියෙනවා ශක්තියක් ආකර්ෂණය කියලා. ආන්ගේ ආකර්ෂණ ශක්තියට උඩට දමන ලද ගල අනායාසයෙන් මේනවා. ප්‍රകൃතිය කරා එන්න ඕනේ. ලෝකයේ ප්‍රകൃතිය සැපනම් දුක් ඇති කරගන්න මහන්සි වෙන්න ඕනේ. අනායාසයෙන්ම සැපට යන්න ඕනේ නේද? දැන් ඒකේ අනිත් පැත්ත නේද වැඩ කරන්නේ. ඇඳුමක් හොද ගන්න මහන්සි වෙන්න ඕනේ නේද? ඔක කුණු ගා ගන්නත් මහන්සි වෙන්න ඕනේ. ගෙයක් දොරක් පිරිසිදු කර ගන්න මහන්සි වෙන්න ඕනේ නේද? ඔක අපිරිසිදු කර ගන්නත් මහන්සි වෙන්න ඕනේද? නෑ නේද? මොකද ඒ? ලෝකය අසත් ධර්මයක්. ඒක නිසා අසත් ධර්මයේ කරා අනායාසයෙන්ම ගමන් කරනවා. අපිරිසිදු භාවය කියන්නේ අසත්. ලෝකයක් අසත්. එහෙනම් අපිරිසිදු භාවයේ කරා අනායාසයෙන් ගමන් කරනවා. පිරිසිදු කර ගැනීම සඳහා ආයාසයක් ගන්න ඕනේ. පැහැදිලි නේද? මෙන්න මේක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. විමසීම. විචාරය. විචාරයේ තුලින්මයි හරි දැක්මක් ලැබෙන්නේ. බුදු පියාණන් වහන්සේ නිතරම දේශනා කරන්නේ මා කිව්ව තරමට පිළිගන්න එපා, හිතලා බලන්න. විමසන්න. ඡන්ද, චිත්ත, විරිය, වීමංස. සතර ඉද්ධිපාද. සතර ඉද්ධිපාද කියන්නේ සත්‍ය අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන පියවර 4ක්. මේ පියවර 4න් පළවෙනි එක තමයි ඡන්දය කියලා කියන්නේ. ඡන්දය කියන්නේ කැමැත්ත. චිත්ත කියලා කියන්නේ මෙතන ඡන්දය කියන්නේ නිවන් දැකීමේ කැමැත්ත. චිත්ත කියන්නේ සමාධි සිත. විරිය කියන්නේ වීරිය, විමර්ශ කියන්නේ විමසීම. සුනාත, ධාරේත, චරාත. චරාත කියන්නේ විමසීමට. දැන් අපි බුදුබණ ඇහුවා. අපිට ඇහුණා පළමුවෙන්ම ඇහුනේ මොකද්ද? ලෝකේ දුකයි කියන බුදුබණ පදේ තමයි ඇහුනේ. පළවෙනි බුදුබණ පදේ මොකද්ද කියලා ඇහුවොත් බය නැතුව කියන්න දුකයි කියලා. අවසාන බුදුබණ පදේ මොකද්ද කියලා ඇහුවොත් කියන්න අනිත්‍යයි කියලා.
අනිත්‍ය නම් දුක නම් එතන තියෙන්නේ මොකද්ද? අනාත්මය. යද නිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා. මෙන්න ත්‍රිලක්ෂණය. මෙන්න මේ ත්‍රිලක්ෂණය තමයි බුද්ධ ධර්මය. ඔය ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම. ඒකෙන් පළමුවෙන් අවබෝධ කරගන්න ඕනේ දුක. දුක අවබෝධ කරගන්න නම් මොකද කරන්න ඕනේ? ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කරන්න නම් ධර්මයේ දැකපු කෙනෙක් ළඟට යන්න ඕනේ. එවුන්කන් දෙන්න ඕනේ. ශ්‍රවණය කරන්න ඕනේ. ශ්‍රවණය කරලා අපි ඒක යෝනිසෝ මනසිකාරයෙන් විමසන්න ඕනේ. දැන් මේ පින්නතුනේ ටික නේද කලේ? ලෝකේ දුකයි කියලා අහගත්තා. ඊළඟට මේගොල්ලෝ හොයාගෙන ගියා මොකද්ද ලෝකේ කියන්නේ? දුක යම් තැනකද එතන ලෝකයයි. කොතනද දුක තියෙන්නේ? මෙන්න මේ ජීවිත පැවැත්ම තුල. කයයි හිතයි දෙකේ එකතුව තුල. දැන් මේක දුකද කියලාත් බැලුවා. අපිට පැහැදිලිව පේනවා හැම ඉරියව්වක් ළඟදීම අපි දුක නිසා තමයි අනික් ඉරියව්වට මාරු කරලා දාන්නේ. සැපන අහවල් ඉරියව්ව සැපයි නා කවදාවත් ඒ ඉරියව්ව වෙනස් කරන්නේ නැහැ කවුරුවත්. යතාවා කායෝ පනිහිතෝ තතානම් පජානාති. යම් යම් ආකාරයට මේ කය එහාට මෙහාට කරනවා නම් මනාකොට දකින්නලු. ඇයි මේ කය එහාට මෙහාට කරන්නේ? අන්න එතකොට පෙනේයිලෝ එක විදිහකට අපිට ඉන්න පුළුවන්කමක් නැහැ දුකයි. ඒක නිසා අපි ඉරියව් මාරු කරනවා. මෙන්න මේක තමයි කායික දුක කියලා කියන්නේ. කායික දුක. තව මේකේ තියෙනවා ජරාවටපත් වෙන එක, ලෙඩ හැදෙන එක, තව නොයෙකුත් අංශ තියෙනවා. මම මේ පෙන්නුවේ එක අංශයක් පමණයි ඈ. කායික දුක. උදේ ඉඳන් රැ වෙනකන්, රැ ඉඳන් එළි වෙනකන්, උපන්දා ඉඳන් මැරෙනකන් මොකද්ද අපි කරන්නේ? දුකට ප්‍රතිකර්ම කරන එක නේද? දුක කියන්නේ ලෙඩක් නම් නෙමෙයි, ලෙඩක් තමයි ඕක. උපන්දා ඉඳන් මැරෙනකන් කරන්නේ බේත් බොන එක නේද? දැන් අවුරුදු 50කට බේත් බීලා තියෙනව නේද? සනීපද? නෑ නේද? ඔය හිතයි කයයි දෙක ඇතුලේ හේවත් ලෝකයේ ඇතුලේ ඉන්නකන් ඕක සනීප කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක සනීප කරන්න නම් යන්න ඕනේ මොකද්ද? කොහාටද යන්න ඕනේ? ලෝකයෙන් ඈතර වෙන්න ඕනේ. තේරුණේ? එහෙමනම් ලෝකයේ දුක නම් සැප කොතනද තියෙන්නේ? ලෝකෝත්තරයේ තුල. එහෙමනම් අපි පහදින්නේ කොතෙන්ද? ලෝකයේද නිර්වාණයට? නිර්වාණයට නේද? මෙන්න මේක තමයි පින්නතුනි දැන පැහැදීම කියලා කියන්නේ. දැන පැහැදීම. අවිච්ඡප්පසාද කියන්නේ ඒකයි. මොකද්ද දැනගන්නේ? දැනගන්නේ ඉන්න තැන. පහදින්නේ නොගිය තැනකට. ලෝකයේ දුකයි කියලා දැනගෙන නිර්වාණයට පහදිනවා. එතන ඉඳන් මොකද යා කරන්නේ? තවත් ලෝක සඳහා නම් වැඩ කටයුතු කරන්නේ නැහැ. දෙවියන් අතර තියෙන්නේ හිතයි කයයි දෙකේ එකතුව නම් ඒකත් ලෝකේ නේද? දුකයි නේද? බ්‍රහ්මයා අතර තියෙන්නේ හිතයි කයයි දෙකේ එකතුව නම් ඒකත් ලෝකේ නේද? ඒකත් දුකයි නේද? එහෙමනම් මෙන්න මේ දුක දැකලා නිර්වාණයට පැහැදීම ඇති කරගත්ත පුද්ගලයා කරන හැම දෙයක්ම හැම ව්‍යායාමයක්ම නිර්වාණය සඳහාය. ලෝකේ සඳහා නොවේ. නිර්වාණය සඳහා කරන හැම යහපත් ක්‍රියාවක්ම පාරමිතා නම් වන්නේය. පාරමිතා පුරන්නේ කවුද? ප්‍රත්‍යඥයෝද ආර්ය පුද්ගලයෝද? ආර්ය පුද්ගලයෝ නේද? එහෙමනම් දැන පැහැදීම ඇති වෙනවා සමගම ප්‍රත්‍යඥ භූමියෙන් අත මිදලා ආර්ය භූමියටපත් වෙන්න ඕනේ. තේද? මෙන්න මේක තමයි බුදුන් සරණ යාමෙහි තියෙන වටිනාකම. බුදුන් සරණ යනමයි කියන්නේ බුදු ගුණ ඇති කරගන්නවා කියන එකයි. බුදු ගුණ භාවනා කරනවා කියන්නේ ඇති කරගත්ත බුදු ගුණේ වඩව ගන්නවා කියන එකයි. බුද්ධානුස්සති කියලා කියන්නේ බුදු ගුණ සිහි කරනවා කියන එක. බුදුහාමුදුරුවෝ අරහං අවුරුදු 100ක් විතර සිහි කරගෙන ඉන්න බලන්න. අරහං වෙයිද?
බුදුහාමුදුරුවෝ ලෝකවිදු කිය හිතා ඉන්න බලන්න. ප්‍රඥාව ඇති වෙයිද? මට මේක කෑ ගහලා කියන්න ඕන වෙලා තියෙනවා මුළු සමාජයේටම. බුදුගුණ භාවනාව කියන්නේ බුදුගුණ ගායනාවකට නෙමෙයි. ඒක ගායනාවක් විතරයි. බුද්ධානුස්සති කියලා කියන්නේ බුදුගුණම. මම මේක නරක දෙයක් කියලා කියන්නේ නැහැ. අනම්මනම් සිහි කරනවට වඩා බුදුගුණ සිහි කරන එක හොඳයි. නමුත් බුදුගුණ සිහි කිරීම තුළින් ප්‍රඥාව ලබා ගන්න බෑ. කවුරු හරි එමේ ඉතා ඉන්නවා නම් ඒක වැරදි. ඒ ගැන මම ඕනත කෙනෙක් එක්කලා කතා කරන්න සූදානම්. ප්‍රඥා සංවර්ධනික ප්‍රතිපදාව කියන්නේ ඕක නෙමෙයි. සත්පුරුෂයෙක් ළඟට ගිහිල්ලා ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව එය විමර්ශනය කරලා තමා තුළින් දැනුවත් වීම. මෙන්න මේක තමයි ප්‍රඥා සංවර්ධනික ප්‍රතිපදාව කියන්නේ. එතකොට අපිට දැනගන්න හම්බෙන්නේ මොකක් ගැනද? ලෝකය ගැන. ලෝකය කියන්නේ මොකක්ද? සිතයි කයයි දෙකේ එකතුව. ඒක දුකද කියලා දැන් අපි බැලුවා. දැක්ක නේද දුකයි කියලා? මේ කායික දුක. මානසික දුක කියන්නේ මොකක්ද? මානසික දුක කියන්නේ අනසට ධම්ම රූප ඇදීගෙන එනවා. ධම්ම රූප කියන්නේ අපි කරපු කියපු දේවල් වල සටහන්. අනාගතේ කරන්න හිතාගෙන ඉන්න දේවල් වල සටහන්. ඒක එන්නේ ඇහැට නෙමෙයි, කනට නෙමෙයි, දිවට නෙමෙයි, හමට නෙමෙයි, මනට එන්නේ. අපි කරපු කියපු මෝඩකම්, නරක වැඩ, පාප කර්ම අනායාසයෙන්ම මනට අදිනව නේද? ඒකට ආයාසයක් ඕනේ නෑ නේද? කරපු දේවල්, කරපු හොඳ දේවල් අපිට සිහි කරගන්න ආයාසයක් ඕනේ. නරක දේවල් අනායාසයෙන්ම අදිනවා. අන්න එතකොට මොකද වෙන්නේ? තැවෙනවා. පසු තැවෙනවා කියලා කියන්නේ. පසු තැවෙනවා කියන්නේ මෝඩකම් කරලා පස්සේ තැවෙනවා කියන එකයි. ඉතින් ඔය කල්පනා කර කර ඉන්නවා. සැපද? දුකද? දුකයි නේද? ආන් ඒක තමයි මාර්ගය කියන්නේ. තව ඔයගොල්ලෝ හිතපු නැති දුකක් තියෙනවා. චෛතසික දුක කියලා. චෛතසික දුක කියලා කියන්නේ මානසික දුක නෙමෙයි. මන කියන්නේ රූපයක්, සිත කියන්නේ ක්‍රියාවක්. ඒ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය කරන සිතිවිලි තියෙනවා. ආන් ඒ සිතිවිලි නිසා අපි දුක් විඳිනවා. මොන සිතිවිලි නිසාද? රාගය, ද්වේෂය, මෝඩකම. රාග, දෝෂ, මෝහ 11 ගින්නෙන් ගිනි තුනක් ඔතන තියෙන්නේ. මෙන්න මේ ගිනි තුන නිසා තමයි ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියලා අනික් ගිනි 8ම ඇති වෙන්නේ. ඉන්ද්‍ර 9ක් තියෙනවා. නෑ 11ක් තියෙනවා. ඉන්ද්‍ර කීයක් තියෙනවද? 11ක් තියෙනවා. 11න් 3ක් තමයි රාග, දෝෂ, මෝහ. කීයක් තියෙනවද? 8යි නේද? ආන් මේ 8 තමයි ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස. මෙන්න මේ 11 ගින්නෙන්ම දැවීම තමයි චෛතසික දුක කියලා කියන්නේ. රාගය නිසා දැවෙනවා. මේ දැවිල්ල ඉවස ගන්න බැරුව ඒට අසාර්ථක ව්‍යායාමයේ තේදෙනවා දැවිල්ල නැති කරගන්න. මොකද්ද ඒ? ඉඳුරන් පිනවනවා. ඉඳුරන් පිනවනවා කියන්නේ රාගයේ නැමැති ගින්දර නැති කර ගැනීම සඳහා ගන්නා වූ අසාර්ථක ව්‍යායාමයක් පමණයි. ඉඳුරන් පිනවන්න රාගයේ අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනව නේද? දැන් ඔයගොල්ලෝ පිනවලා තියෙනව නේද? ඇහැ පිනවලා තියෙනවා, කන පිනවලා තියෙනවා, දිව පිනවලා තියෙනවා, හම පිනවලා තියෙනවා, මන පිනවලා තියෙනවා. දැන් අහන්න ඇද්ද කියලා? මදි කියනවා නේද? කොච්චර පිනෙව්වත් ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. ආසයට ලුණු වතුර බොන්නා වගේ. ඇවිලෙන ගින්නට පිටුරු දාන්නා වගේ. එන්න බුර බුරා මේ ගින්දර නගිනවා. ආන් ඒක තමයි රාගය නෙමෙති ගින්දර කියලා කියන්නේ. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මේ ලෝකේ මොකක් හරි අඩුවක් තියෙනවා. ඒක නිසා මිනිසුන්ට තෘප්තිමත් වෙන්න බෑ මේ ලෝක ධර්මයන්ගෙන්. ලෝක ධර්මයන්ගෙන් තෘප්තිමත් වෙන්න බැයි නම් ලෝකයේ තුල ඉන්න සියලුම දෙනා අතෘප්තිකර වනේ ජීවත් වෙන්නේ. අතෘප්තිකර භාවයත් තුළ සැපයක් තියෙන්න පුළුවන්ද?
ලෝක ධර්මයන්ගෙන් තෘප්තිමත් වුණ කෙනෙක් ඉන්නවා නම් කරුණා කරලා මට පෙන්වන්න. ඕනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියන්නේ ඔන්න ඕකයි. ලෝක ධර්මයන්ගේ මොකක් හරි අඩුවක් තියෙනවා. මොකද්ද මන් දන්නේ නැහැ, මොකක් හරි තියෙනවා අඩුවක්. ඒක නිසා තෘප්තිමත් වෙන්න බෑ. ඒක නිසා මිනිසුන් තණ්හාවට දාසයන් වෙලා ජීවත් වෙනවා. තණ්හාව කියන්නේ මොකද්ද? හේතුව. දුකට හේතුවේ දාසයන් වුණා නම් ඒ දාසයන් නිතරම දුක් විඳින්න ඕනේ නේද? අපි හැම මොහොතකම තණ්හාව ඇතුළේ නේද ඉන්නේ? එක්ක ඇලිලා එක්ක ගැටිලා. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං. තණ්හාවෙන් තොර වෙන්නේ කවුද? රහතන් වහන්සේ විතරයි නේද? එහෙනම් තණ්හාව ඇතුලේ ඉන්න සියලුම දෙනා දුකටපත් වෙලා නේද ඉන්නේ? තණ්හාවෙන් අයින් වෙලාම ඉන්න පුළුවන් දෙයක් කට්ටියට බෑ. මෙන්න මේක තේරුම් ගත්තේ නැති අය සමහරු කියනවා අපි ඉස්සර නම් දුක් විඳා දැන් නම් දුකක් නැහැ. දරු පැටව ටිකක් ලොකු වෙලා ඉන්න හන්දා. මෝඩකම නේද? ඉස්සර දුක් විඳා දැන් දුකක් නැහැ කියන්න පුළුවන් රහතන් වහන්සේ නමකට පමණයි පින්නතුනි. අපි ඉස්සර ඉඳෙද්ද දුක් දැන් විඳින්නේ දුක්. මේ සිතයි කයයි දෙකේ එකතුව තුළ හේවත් පංච උපාදානස්කන්ධය තුළ ඉන්නතුරු දුකෙන් අත මිදෙන්න බෑ. දැන් දැක්ක නේද? කායික දුක මම පෙන්නවා, මානසික දුක පෙන්නවා, චෛතසික දුක පෙන්නවා. මේ දුක් වලින් භයානකම දුක තමයි චෛතසික දුක. රාගය නිසාද මොනතරම් අපරාධ සිද්ධ වෙනවද මේ ලෝකේ? ද්වේෂය නිසා මොනතරම් මිනිස්සු සිය දෙවි හානි කරගන්නවා. ගස් ගල් වල අතපය පොළේ ගහ ගන්නවා. මහා අපරාධ කරනවා. අපාය ආදී දුක් වලට යනවා. එහෙම නේද? මෝඩකම නිසා නේද මේ ඔක්කොම? එහෙනම් දැන් කය පිළිබඳව බැලුවත්, මන පිළිබඳව බැලුවත්, සිත පිළිබඳව බැලුවත් හැම මොහොතකම අපි දුකක් තුළ ගිලා බැහැගෙන ඉන්න බව පැහැදිලි නේද? දැන් ලෝකේ දුකයි කියලා දැක්කද? පැහැදිලි නේද? එහෙමනම් නිර්වාණය සැපයි නේද? මෙන්න මේක තමයි ලෝක විදු කියන ගුණේ ඇති කරගන්නවා කියන්නේ. යන්තම් හරි ලෝකය ගැන දැනගත්තා නේද? දැන් මේක දිනු කරගන්න. ලෝක විදු කියන ගුණේහි බීජය තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධා බීජං. බුද්ධ බීජය ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව ඇති කරගත්ත තැනැත්තා, නිර්වාණයට පැහැදුන තැනැත්තා කරන කියන හැම දෙයක්ම නිවන් සඳහාය. නිවන් සඳහා කරන හැම දෙයක්ම පාරමිතා නම් වන්නේය. පාරමිතා පුරන්නේ කවුද? ආර්ය පුද්ගලයෝය. එහෙනම් ශ්‍රද්ධාව ඇති වෙනවා සමගම ප්‍රත්‍යඥ භූමියෙන් අත මිදිලා ආර්ය භූමියටපත් විය යුතුයි නේද? ආන් ඒක තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි. චරත භික්කවේ චාරිකං බෞජන හිතාය බෞජන සුඛාය තාය හිතාය සුඛාය දේවමල්සාන. දේශේත භික්කවේ ධම්මං. මහණෙනි ගමක් නගරයක් පාසා සැරිසරන්න. සැරිසරලා මිනිස්සුන්ට ධර්ම දේශනා කරන්න. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදේ දේශනා කරන්න. ධර්ම දේශනා කරලා අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා බීයෝ භාවාය. නොපැහැදුණුන්ට පැහැදීම ඇති කරලා දෙන්න, පැහැදුණුන්ගේ පැහැදීම දියුණු කරලා දෙන්න. මහණෙනි ඔබට මේ අසරණ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් එකම එක සේවය ඕනෝකයි. ආන්ගේ බුද්ධ රාජකාරිය කරන්න තමයි මං ආවේ. තේරුණා නේද? මොන රාජකාරියද? බුද්ධ රාජකාරිය. වෙන රාජකාරියක් කරන්නේ අපි. තේරුණා නේද? නොපැහැදුණුන්ට පැහැදීම ඇති කරලා දෙන්නයි මට ඕනේ කරන්නේ. මොකක් පිළිබඳවද? රූපය පිළිබඳවද? ශබ්දය පිළිබඳවද? නැහැ. රූපය පිළිබඳව පහදිනවා නම්, ශබ්දය පිළිබඳව පහදිනවා නම් ඒවට කියන්නේ අමෝලිකා සද. කෙනෙකුගේ රූපයක් දැකලා රූපයට පහදිනවා නම්, ශබ්දයක් අහලා ශබ්දයට පහදිනවා නම් ඒවා අමෝලිකා ශබ්දාවලට යන්නේ. ඒවා බුදුදහමට අයිති ශබ්දාවක් නෙමෙයි එතන තියෙන්නේ. තේරුණා නේද? ආකාරවතී ශබ්දා කියලා කියන්නේ ධර්මයේ දැනගෙන ධර්මයට පහදින එක. ධම්මප්පමානෝ ධම්මප්පසාදෝ. දැන් මම ධර්මයේ පෙන්නවා, ලෝක ධර්මයේ පෙන්නවා, ලෝකෝත්තර ධර්මයේ පැහැදීම ඇති කරලා දුන්නා නේද? දැන් කොහෙද යන්න හදන්නේ? ලෝකෝත්තර
නිර්වාණය සඳහා නේද? ආන් ඒ සඳහා ගමන් කරන සියලුම දෙනා ආර්ය පුද්ගලයෝ වන්නේය. මේ ධර්ම දේශනාව ප්‍රත්‍යඥ භූමියෙන් අත මිදලා ආර්ය භූමියට ප්‍රත්‍යීම සඳහාය. ඒ ආර්ය භූමියේ ප්‍රතිසන්දියක් පමණයි. සම්මා දිට්ඨිය ඇති වුණොත් තමයි උපත ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා මේ සද්ධර්ම දේශනාව සත් වේවා කියන ආශිර්වාදයෙන් මාගේ ධර්ම දේශනාව સમાપ્ત කරන